समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවා සංකේසු විහරති කපිලවත්තු සුමින් මහා වනේ මහතා භික්ඛු සංඝේන සද්දින් පංචමත්තේහි භික්ඛු සතේහි සම්මේව අරහන්තේහි දසහිච ලෝක ධාතු දේවතා යේ බුයේන සම්ති පතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛු සංඝං ච අතකෝ චතුන්නං සුද්ධාවාසකායිකානං දේවානං ඊතද හෝසි. ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාළ ලෝක සත්‍යා වෙත දයානුකම්පාවෙන් යුක්තව වූයේ ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේද নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාළ වචනයෙන් සැනසීමටපත් ඒ උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා, පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂ භාවයෙන් මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරණය කිරීම සඳහා බත්තර මුල්ල පෙළවත්තේ අංක 543 සී ලිපිනයෙහි පදිංචි විශ්‍රාමක සහකාර අධ්‍යක්ෂිකා පద్මා දිනපාල මෑණියන්, සිය දියණිය වෛද්‍ය තිෂානී හා වෛද්‍ය ලංකාර බෑණනුවන් ඇතුළු පවුලේ සත්පුරුෂ දූ දරුවන් විසින් මේ පින්කමේ සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු කොට තිබෙනවා මෙම උතුම් ධර්ම දේශනාමය කුසල ශක්තිය මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචිව සිට මීට අවුරුදු 12කට පෙර එනම් ජුනි මාසයේ 23 වන දින අභාවයට පත් වූ සංස්කෘතික සහකාර අධ්‍යක්ෂක දියගහගේ දිනපාල ආදරණීය ස්වාමි පුරුෂයාට, සදාදරණීය පියතුමාට, මීට සති 2කට පෙර පරලෝ සැපත් සෝමපාල දියගහගේ සහෝදරයාටත් අනුමෝදනාව සිද්ධ කරලා සසර දුක් කෙලවර කොට ඉක්මන් භවයකදී සසරින් මිදීමට හැකි වේවායි සත්පුරුෂව ප්‍රාර්ථනා කරනවා. මීට වසර 54කට පෙර පරලෝ සැපත් මාතර කොටවිල පදිංචිව සිටි විදුහල්පති ධර්මදාස විජේතුන්ගේ පියතුමාටත් වසර 68කට පෙර විය වූ
විමලාවතී විජේතුංග මෞතුමියටත් වසර 2කට පෙර වූ සෝමා විජේතුංග සුළු මෑණියන්ටත් කොහුවල ධර්මසේන විජේතුංග සොහොයුරාටත් බෙල්ලන්විල පදිංචිව සිටි විපුලසිරි අබේදීර ඥාති සොහොයුරාටත් බෑණනුවන්ගේ පියතුමා වන බණ්ඩාරගම පදිංචිව සිටි ඥාති සොහොයුරු දයාසේන සමරවික්‍රම ගුරු මහත්මයාටත් ඇල්ල විමලානීය පදිංචිව සිටි නැසී ගිය දිනපාල මහතාගේ දෙමව්පියන් ඇතුළු දෙපාර්ශවයේම පරම්පරාගත සියලු ඥාතීන්ටත් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන්ව භව ගමන කෙටි වී උතුම් වූ නිර්වාණ සුවයම සාක්ෂාත් විත්වා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මේ මාසයේ 30 වන දින ජන්මදිනයේ යෙදුණු 42 වන වියටපා තැබූ චින්තන ධනපාල පුතුණුවන්ටත් 13 වන වියටපා තැබූ මිනිදි යලින්සා සමර වික්‍රම මිනිබිරියට ආදරණීය දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ජීවිතාවබෝධයටම මේ කුසල් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. දැනට අසනීපයේ සිටින රංජිත් විජේතුංග සොහොයුරාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් විදේශගතව සිටින ඉන්දිකා දියණිය සහ ඉසුරු බෑණනුවන් එවැගේම දිනුක්ක දිනුර යන පුතුණුවන් දෙදෙනාටත් චින්තන ධනපාල පුතුණුවන් සහ ලේලිය ජනනී ඇතුළු නියුමි දියණිය සහ කිතුප සන්දීර දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා වැඩමවා වදාළ දේශකයාණන් වහන්සේ වෙන පූජ්‍ය නීතියගම චන්දිම ස්වාමින් වහන්සේටද ප්‍රඥා නාලිකාවේ ධර්ම දේශනා පවත්වන සියලු ස්වාමීන් වහන්සේලාටද මෙම උතුම් ධර්ම දානමය කුසල් නිවනටම හේතුවක් වේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. රටදේ ආගමට ලැබී අනාගත පරපුරක් ශ්‍රී ලංකාව තුල බිහි කිරීමට සැමටම සිත් පහළ වෙත්වා යන සත්පුරුෂ ප්‍රාර්ථනාව තමයි මේ පින්කමෙහි දායකත්වයේ දරන පద్මා දිනපාල මෑණියන් සහ වෛද්‍ය තිෂානී එවැගේම වෛද්‍ය ලංකාර බෑණනුවන් සහ දියණිය පවුලේ පින්නති පිරිස ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන්න යෙදෙන්නේ. ඒ හැම දිනාටද මේ කුසල් උතුම් නිර්වාණ අවබෝධයටම උපකාරයක් වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. පින්වත්නි, අපි මෙතෙන් පටන් දේශනාවට සම්බන්ධ වෙමු. ඉනික් පිටිවද නම් ගොස් සඳහන් කරලා රැස් වූ කුසල ශක්තිය අනුමෝදන් කරන්න අදිෂ්ඨාන කරගනිමු. දැන් අපි හැම දිනාටම මේ වෙලාව උදා වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්නටයි. සසර අපි කළ කුසල ධර්මයන් මුදුන් පමුණු වේවා. මේ දේශනාව අතරතුරදීම ඔබේ කෙලෙස් මල දුරු වී වහවහ නිවනටම සිත යොමු වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් දේශනාව අපි ආරම්භ කරනවා. පින්වත්නි, මේ දේශනාව එක දවසකදී දේශනා කරලා නිමාවට පත් කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. එතකොට මේක දේශනා මාලාවක් විදිහට විකාශනය කරන්නට ඔබට පුළුවන්කම තිබුණොත් පළවන දේශනාව, දෙවන දේශනාව ආදී වූ දේශනා මාලාව එක දිගටම ඔබට ශ්‍රවණය කරන්න ඉඩහසර සැලසේවි. කෙසේ වෙතත් මා මේ බඳු දීර්ඝ දේශනාවක් තෝරගන්න හේතු වුණේ මේ පිනති පිරිස සිහිපත් කළේ ප්‍රඥා රූපවාහිනී නාලිකාවට ජීවිතාවබෝධයට සුදුසු වන ධර්ම දේශනාවක් පවත්වන්න කියලා. ඒ නිසා ජීවිතාවබෝධයට පත්වෙන්න මේ දේශනාවත් ඉතා උපකාරයක් වෙනවා. ඒ වගේම මේ දේශනාව විශිෂ්ට දේශනාවක් දේශනා අතර. ඒ නිසා තමයි මා යොදාගත්තේ මේ දේශනාව සුදුසුයි කියලා මගේ තීන්දුවකට මතයකට අනුව. එතකොට ඔබට මේ දේශනාව බැරි වෙලාවකවත් දේශනා මාලාවක් විදිහට අහන්න බැරි වුණා කියලා ඔබ මේ දේශනාව මගේ හර ගන්න එපා. ඊට හේතුව තමයි ඔබට මා ඊ타ත්ම සත්පුරුෂව මූලාශ්‍රද සිහිපත් කරනවා. ඒ කියන්නේ මේ දේශනාව කොතනද අන්තර්ගත වෙන්නේ, මොන පිටුවේද, මොන
කොටසද කියන එක පවා ඔබට සිහිපත් කරන නිසා ඔබට පුළුවන් මේ දේශනාව ඔබටද ස්වයං අධ්‍යයනයකට යොමු වෙන්න ජීවිතාවබෝධය සඳහා. පින්වත්නි, මේ දේශනාව තියෙනවා දීඝනිකාය කියන නිකාය කොටසේ. එතකොට ඔබට පුළුවන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කරවලා මුළු රටේම බොහෝ විහාරස්ථානවල, ලෝකයේ බොහෝ විහාරස්ථානවල තැන්පත් කොට ඇති 52කින් යුක්ත ග්‍රන්ථ අතර දීඝනිකාය කියන ග්‍රන්ථ 3ක් ඔබට කියව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දීඝනිකායට අදාළ සූත්‍ර රචනා කරන්න වර්තමානයේ අපි පාවිච්චි කරන සංස්කෘතික මධ්‍යස්ථානයේ යමගින් ප්‍රකාශනය කරපු ඒ පොත් අතර පොත් 3ක් වෙන් වෙලා තියෙනවා දීඝනිකායට. එතකොට මේ සූත්‍ර ඔබට කියවන්න පුළුවන්නේ 3 වෙනි පොතේ. පළවෙනි පොතෙත් නෙමෙයි, දැන් බ්‍රහ්මජාල වගේ සූත්‍ර තියෙන්නේ, අග්ගඤ්ඤ වගේ සූත්‍ර තියෙන්නේ දීඝනිකායේ. එතකොට බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන පළවෙනි කොටසේ මේ සූත්‍රය ඔබට කියවන්න පුළුවන්කම තියෙන්නේ 3 වෙනි පොත පරිශීලනය කළොත්. 3 වෙනි පොතේ තමයි ඔබට මේ සූත්‍රය තියෙන්නේ කියව ගන්න. ඊළඟට මේ සූත්‍රය තවත් ඔබට අධ්‍යයනය කරන්න පහසු ක්‍රමයක් තමයි ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් කරගෙන යන ක්‍රියාවට නංවල තියෙන වෙබ් අඩවියක් තියෙනවා. aatapi.org කියන ඒ වෙබ් අඩවියට ගියත් ඔබට මහා සමය කියලා කීබෝඩ් එක පාවිච්චි කරලා ටයිප් කරලා ගත්තොත් ඒත් ඔබට කියව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්තර්ජාලයෙන්ුත් ඔබට මේක ගන්න පුළුවන්. පොතක් විදියට ඔබට අරගෙනද මේ සූත්‍රය කියව ගන්න පුළුවන්, රෙෆරන්ස් එක මූලාශ්‍රය. ඊළඟට ඔබට පුළුවන් මේ සූත්‍රය තේරුණේ නැත්තම්, ඒ කියන්නේ වැටහුනේ නැත්තම්, අවබෝධ වුණේ නැත්තම්, අනේ මේ කොටස මෙහෙම උනේ කොහොමද කියලා ඔබට තේරුම් ගන්න බැරි නම් ඔබට පුළුවන් ඒ සඳහා අට කතාව, ඒ කියන්නේ බදන්ත අශ්වඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් රචිත සුමංගල විලාසනී කියන අට කතාවේ දීඝනිකාය අට කතාවේ 48 වෙනි පිටුවේ 48 වෙනි පිටුවේ මහා සමය සූත්‍රය පිළිබඳව දීර්ඝ අටුවා විස්තරයක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔබට ඒ ග්‍රන්ථයත් මූලාශ්‍ර කරගෙන පදනම් කරගෙන මේ දේශනාව ආන්න පුළුවන්කම තියෙනවා. කෙටිවට දේශනාව දේශනා කළත් ඔබට දීර්ඝ විස්තරයක් දේශනාව ඇතුලේ ඔබේ බලාපොරොත්තු වෙච්ච ජීවිතාබෝධයට සුදුසු ධර්මකාරණා රාශියක් ඒ සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා. ඊළඟට ඔබට දැන් මේ සූත්‍රයේ නම ඉඳලා මම ඔබට විස්තර කරන්න. මේ සූත්‍රයට කියන නම තමයි මහා සමය සූත්‍ර දේශනාව. එතකොට මහා සමය කියලා සූත්‍ර සමය කියලා කියන්නේ ඒක රාශී වීමක්. හරියට කිව්වොත් මීටින් එකක් රැස්වීමක් මහා සමය. එතකොට මේ රැස්වීම සුළුපටු රැස්වීමක් නෙවෙයි, මහා රැස්වීමක්. එතකොට මහා රැස්වීමක් කිව්වම ඔබට හිතෙන්න පුළුවන්නේ යම් කම්පැනි එකක නම් ඒ ඉන පිරිස, රටක නම් ප්‍රධාන අය, ඊළඟට ගෙදරක නම් අම්මා තාත්තා ඇතුළු දරු පවුලේ ඒ පිරිස, මේ විදිහට ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ සීමාවක්ද එහෙනම් මේ රැස්වීම භික්ෂූන් වහන්සේලා පමණක් රැස් වෙච්ච එකක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. නෑ. මේ දේශනාව දසදහසක් සක්වල ලෝක ධාතුවේහි දසහිච්ච ලෝක ධාතුහි කියලා ධර්මයේ විස්තර කරනවා. ඉතින් මම ඒ කාරණා ටික ඔබට පසුව විස්තර කරන්නම්. ඔබට මේ දේශන ඇත්තටම සුදුසුයි නම් ඔබට හිතුණත් ඇත්ත මේක මටත් අහන්න පුළුවන් නම් ඔබ ආපහු ආයතනෙට සිහිපත් කරන් මේ දේශනාව ආපහු එක දිගටම කරන්න පුළුවන්කම තියෙවි. එතකොට මේ දේශනාව මිනිස්සුන්ට විතරක් නෙවෙයි, දෙවියන්ට විතරක් නෙවෙයි, බ්‍රහ්මයන්ට විතරක් නෙවෙයි, මේ දසදහසක් සක්වල ධාතුවේහි වැඩ ඉන්න යම් කෙනෙක් වෙද්ද ඒ සියලුම දෙවිවරු සහ මිනිසුන් රැස් කරවා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු බුද්ධ භාෂිතයක්මයි මහා සමය සූත්‍රය කියන්නේ. පින්වත්නි, දේශනාවල අපිට හම්බ වෙනවා ශ්‍රාවක දේශනා, ශ්‍රාවිකා දේශනා සහ බුද්ධ දේශනා කියලා.
කොටසක් දේශනා තියෙනවා ශ්‍රාවිකාවන් වහන්සේලා දේශනා කළ බුදුරජාණන් වහන්සේද සාදු සම්මතයෙන් අනුමත කළ සූත්‍ර දේශනා. ඒව ශ්‍රාවික භාෂිත. ශ්‍රාවක භාෂිත ශ්‍රාවකයන් වහන්සේලාද දේශනා කරන්නට යෙදුණු දේශනා භාග්‍යවතුන් වහන්සේගේ සාදු නදින් යුක්තව අනුමත වෙලා ඒවට කියනවා ශ්‍රාවක දේශනා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාළ දේශනා ඒවට කියන බුද්ධ භාෂිත කියලා. ආන් ඒ වගේ දසදහසක් සක්වල ලෝක ධාතුවට බුද්ධ භාෂිතයක් දේශනා කළා නම් එබඳු වූ සූත්‍ර දේශනා මේ 84000ක් ධර්මස්කන්ධේ හරීම අල්පයි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගෙම මුවින් වදාළ බුදුරජාණන් වහන්සේ මුවින් වදාළුවත් මෙච්චර පිරිසක් එක් රැස් වෙච්ච සූත්‍ර දේශනා මේ දේශනා තුල එනත්තම් 84000ක් ධර්මස්කන්ධේ හරීම අඩුයි. ඒ සෑම දේශනාවක්ම ශ්‍රවණය කරන්න මෙච්චර දෙවිවරු මෙච්චර මහා සභාවක් රැස් වෙලා නැහැ. එබඳු විශාල පිරිසක් රැස් වුණු සූත්‍ර දේශනා 14යි. ඒ අතර ඉතා ජනප්‍රියයි මහා මංගල සූත්‍ර දේශනාව, ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව, ඊළඟට මහා සමය සූත්‍ර දේශනාව ඉතාමත්ම ඉතා ශ්‍රේෂ්ඨයි. එතකොට අපි දැන් සාරාංශයක් වශයෙන් ගනිමු මොකක්ද මේ වගේ ජීවිතාවබෝධයකට ජීවිතේ අවබෝධ කරගන්න කොහොමද භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාවල තියෙන මූලික හරය සරලව අපි තේරුම් ගැනීම උචිත වෙනවා. පෙර අහලා තිබුණු සූත්‍ර දෙකත් වත්මනේ අපි දැන් මේ සාකච්ඡා කරන සූත්‍රයේත් වටිනාකම එතකොට අපිට මනාව යම් ප්‍රමාණයකට අවබෝධ වෙනවා. මහා මංගල සූත්‍ර දේශනාවද මෙපමණ දෙවිවරු වැඩම කරවල භාගතුන් වහන්සේ දේශනා කළේ මංගල කාරණාව. එතකොට දෙට්ටි මංගලික, සුත මංගලික, මුත මංගලික ආදී වූ මංගල කාරණා පදනම් කරගෙන ඉන්දීය සමාජය තුළ මේ කාරණා මංගල කාරණායයි ස්වමතේ මත අභිමතේ පරිදි අනුමත කරගෙන ප්‍රශ්නයක් හට අරගෙන ඒ ප්‍රශ්නේ මිනිසුන්ගෙන් දෙවියන්ට ගිහින් දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ට ගිහින් එතකොට බ්‍රහ්මයන්ද මනුලෝකයට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසල මංගල කරුණ මොනවාදයි දැනගෙන බහූ දේවා මනුස්සාචේ මංගලානි අචින්චයුං ආකංක මානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම සියලුම දෙවි මිනිසුන්ටද පින්වත්නි මංගල කාරණාමයි. ඒ දෙවියන්ටත් පින්වත්නි මේ සුදුසු ප්‍රදේශයේ මංගල කාරණාවක් නුසුදුසු ප්‍රදේශයේ යනුවෙන් වැදෑරුවොත් වදාරලා තිබුණොත් ඒක අවමංගලයක්. ඒ කාරණා එකක් වැඩි වෙන්නෙත් නැහැ එකක් අඩු වෙන්නෙත් නැහැ. පුදුමයි. මංගල කාරණා මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය ලෝකෙට 3ක් අඩුයි. බ්‍රහ්ම ලෝකෙට 10ක් අඩුයි කියලා ධර්මයේ කිසිම තැනක නැහැ. මේ සියලුම දසදහසක් සක්වල ලෝක ධාතුවටම පින්වත්නි මංගල කාරණා 32මයි 33ක් වෙන්නෙත් නැහැ 30ක් වෙන්නෙත් නැහැ. ඔබ හිතලා බලන්න එතකොට අපට කොච්චර සුන්දර ධර්මයක්ද මේ ලෝකේ ජීවිතාබෝධයකට උරුමකමක් තියෙන්නේ කියලා. එක ධර්මයක් අපිට අවුරුදු 2500ක් පරණයි ස්වාමීනි දැන් අපි එකක් මේකට එකතු කරමු එකක් එකතු කරන්නත් නැහැ. ස්වාමීනි දැන් අවුරුදු 2500ක් මේ ධර්මයට පැරණි අපි 3ක් අඩු කරමු අඩු කරන්න එක්කුත් නැහැ. පුදුමයි පින්වත්නි. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක තලවලටද මේ මංගල කාරණාමයි. එතකොට හිතලා බලන්න මේ සක්වල ධාතුවේ ඉන්න දෙවිවරු ඇවදින් සාදු කිවි මොන වගේ ධර්මයකටද? එතකොට ඒ බඳු වූ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක්. එහෙනම් මේ දේශනාවේ කොච්චර ජීවිතාබෝධයට අපිටපත් වෙන්න කරුණු තියෙනවද? ඒ 32 විතරක් අපි කතා කරොත් කොච්චර ධර්ම කොටසත් ආධ්‍යාත්මික ජීවිතයටත් බාහිර ජීවිතයටත් ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ජීවිතයටත් මෙලවටත් පරලොවටත් එවිතරක් නෙවෙයි පින්වත්නි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වෙන්න පවා මංගල සූත්‍ර දේශනාවේ කාරණා අන්තර්ගත වෙලා තියෙනවා.
සෝතාපන්න ආර්ය ශ්‍රාවක. ඒතකොට ජීවිතාවබෝධය කියලා කියන්නේ මේ අතගාන මතු පිට ජීවිතේ නෙවෙයි. සත්වයකට සංසාර දුකින් එතර වෙන්නට පුළුවන්කම තියෙන ජීවිතාවබෝධයට පත්වෙන දේශනාවක්. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් මංගල සූත්‍රය. ඒ බඳු දේශනාවලටත් පින්වත්නි දස දහසක් ලෝක ධාතුවේ වැඩ සිටිපු බොහෝ පිරිසක් රැස් වුණා. ඊළඟට මම ඔබට මතක් කළේ මොකද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවද පින්වත්නි බරණස ඉසිපතන නම් වූ මිගදායේ පිම්බිම තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පස්සක මහණුන්ට පමණක් නෙවෙයි. පස්සක මහණුන් වහන්සේලාට පමණක් නෙවෙයි. පස්සක මහණුන් වහන්සේලා එතන වැඩ සිටි බව ඇත්ත. දසහිච ලෝක ධාතු මේ ලෝක ධාතුවේ වැඩ හිටපු සියලුම දෙවිවරු පින්වත්නි ඉදිකටුවක් බිම නොවැටෙන තරමට රැස් වෙලා, ඒ කියන්නේ උඩ ඉඳලා අහකාසේ ඉඳලා ඉදිකට්ටක් බිමට දැම්මොත් ඒ ඉදිකට්ට පවා පින්වත්නි බිම වැටෙන්නේ නැහැ කියනවා. එච්චර සබාවක් රැස් වෙලා තමයි මේ සූත්‍ර දේශනා තුන ශ්‍රවණය කළේ භාග්‍යතුන් වහන්සේගේ මුවින් වදාරනකොට. කොච්චර ගාම්භීර වූ ධර්මයක්ද මේ ධර්මයේ තුල ඔබට මට තියෙන්නේ. එබඳු දේශනාවක් තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ඒකෙදි තියෙනවා පින්වත්නි මෙලව ජීවිතේ, ලෞකික ජීවිතේ සහ ලෝකෝත්තර ජීවිතේ කරුණුත් කෙනෙකුගේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කරගන්න මාර්ගයත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නට යෙදෙන ප්‍රතිපදාවත් මනාව පින්වත්නි දේශනා කළ තින ඒ සූත්‍රයත් සිරිමුවෙන් අදාළ දේශනාවක්. ඊළඟට අද අපි කතා කරන මේ සූත්‍රයට කියනවා මහා සමය සූත්‍රය කියලා. මහා සමය සූත්‍ර දේශනාවේ තියෙනෙත් පින්වත්නි ජීවිතාවබෝධයකට පත් වෙන්න ඕනේ කරන කරුණු. මම මේ දේශනාව ඔබට ඒකයි කිව්වේ පැයකදී දේශනා කරන්න පුළුවන් දේශනාවක් නොවේ. පැයට මා දන්නවා මේකේ පළවෙනි ඡේදෙවත් විස්තර කරන්න බෑ. ඒ තරම් ගැඹීර වූ ධර්මයක් මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන අපේ ජීවිතයට අවබෝධ කරගන්න. එතකොට මහා සමය සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කපිලවස්තු නුවර. කපිලවස්තු නුවර මහා වනය කියලා කියන මහා වනයක්. දැන් මම ඔබට ඉස්සරට විස්තර කරන්නම් මොකද්ද මේ කපිලවස්තු කියන්නේ? ඇයි මහා වනය කියලා කියන්නේ? ඇයි සබ්බේ හේව අරහන්තේහි කියන වචනේ දේශනා කරලා තියෙන්නේ? ඇයි? එතකොට මේකට තේමා වුණේ පාදක වුණේ මොකක්ද කියන ධර්මපරයය ඔබට පැහැදිලි කරන්නම්. සුමංගල විලාසෙනී අට කතාවේ 48 වෙනි පිටුවේ තියෙන ධර්මපරයයත් එක්කලා. ඒතර ඔබට පුළුවන් ජීවිතාවබෝධයකට පත් වෙන්න මොකක්ද කළ යුත්තේ කියන එකට. අපි මොන සැප වින්දත්, මොන ජීවිතයක් ගත කළත්, මොන විදිහකට අපි හිටියත් පින්වත්නි මේ සියල්ලම අපිට ලැබිලා තියෙන්නේ පෙර ගනුදුනුවකටමයි. ඒ ගනුදුනුවෙන් පස්සේ මේ සියල්ලම අපි අකමැත්තෙන්වත් අතහරින්න වෙනවා. ඒ නිසා අපේ ජීවිත අවබෝධයකට පත් වෙනවා නම් ඒක අතහරින්න වෙන්නේ නැහැ. ඒතකොට ජීවිත අවබෝධයකට පත් වෙන්න බැරි අධික තණ්හාවකින් යුක්ත වුණොත් ජීවිත අවබෝධයකට පත් වෙන්න බෑ. හරියට මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ දෝතට මට වැලි ටිකක් ඕන නම් මට වැලි ටික ගන්න පුළුවන් දෝතේ ප්‍රමාණයට විතරයි. ඊටු සියලුම වැලි මගේ ඇඟිලි අස්සෙන් මගේ අල්ලෙන් උතුරාගෙන ආපහු පොළවටම වැටෙනවා. එතකොට මේ ජලය නිසා, මේ පොළව නිසා ලෝකේ මිනිස්සු බොහෝ වියවුලකටපත් වෙනවා, අනවබෝධයකටපත් වෙනවා. එතකොට මහා සමය දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඔය කියන පුජ්‍යලයාගේ සිත තුළ ඇතිවෙන නොසෑහෙන තරම් තෘෂ්ණාව, නොසෑහෙන තරම් වෛරය, නොසෑහෙන තරම් පලිගැනීම සිතේ දළු දානකොට ජීවිතාවබෝධයට පත්වෙන්න නොහැකි බව අවබෝධ කරවන්න භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාවක් මේ දේශනාව. එතකොට භික්ෂුන් වහන්සේලා පින්වත්නි 500යි මේ දේශනාව අහන්න ගෞතම බුදුරජාණන් වහන්සේ වටාවට රැස් වුණේ.
පංච සතේහි කියලා කියන්නේ 500ක් පමණ භික්ෂූන් වහන්සේලා. කෝලී වංශිකයන්ගෙන් 500යි මේ සමාවෙන්න කෝලී වංශිකයන්ගෙන් 250යි ශාක්‍ය වංශිකයන්ගෙන් 250යි 250යි කොටස් දෙකක් 500 දෙනෙක් තමයි පින්වත්නි භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ දේශනාවට සම්බන්ධ වුණේ. එතකොට මේ දේශනාවන් මහා මංගල සූත්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මහා සමය සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවන් සියලුම බුදුරු ලෝකේ පහළ වෙලා දේශනා කරන සූත්‍රයන්. එතකොට ජීවිතාබෝධයකට කොච්චර වටිනා කියන ධර්මපරයයක්ද අද පද්මා මෑණියන් සහ වෛද්‍ය දියණිය වගේ වෛද්‍ය පුතුන් වන්න තුළ සත්පුරුෂ පින්වත් පිරිස මේ දේශනාව තුළ අහන්නේ ලෝකෙට අහන්න සලස්සන්නේ. මටත් හරිම වාග්යක් මෙබඳු කාරණාවක් ලෝකෙට කියා දීමට අවස්ථාව ලැබෙන එක. එතකොට පිරිස වශයෙන් පින්වත්නි 250 කොටස් දෙකක් 500 දෙනෙක් තමයි භික්ෂුන් වහන්සේලා රැස්ුනේ. හැබැයි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ 500යි එහෙම කියන්න බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මහා සමය සූත්‍රයේ දේශනා කරනකොට දේශනාවේ තියෙනවා පින්වත්නි කෝටි ලක්ෂයක් රහතන් මේ භික්ෂුන් වහන්සේලා රැස් වෙනවා කියන කෝටි ලක්ෂයක්. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන 500යි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ යම් දවසක මේ මහා සමය සූත්‍ර දේශනා කරනකොට කෝටි ලක්ෂයක් තරම් භික්ෂූන් වහන්සේලා මේ දේශනාව අහන්න ඒක රාශී වෙනවා. මේ දේශනාවේ තියෙන විදිහ පින්වත්නි. දැන් අපි විමසලා බලමු මොකක්ද මේ සූත්‍රයට පදනම උනේ? කොහොමද මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ? මොකක්ද මේ සූත්‍ර දේශනාවලින් අපේ ජීවිතාවබෝධයකට පත් වෙන සුදුසු කාරණාවන් කියන දේශනාව. පින්වත්නි පෙර සූත්‍ර වගේ මේ සූත්‍රයත් ආරම්භ වෙන්නේ ඒවා මේ සුතං ඒකං සමයන් භගවා. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කළ ඒ ප්‍රකාශය. එතකොට අපිට අලුතෙන් හම්බ වෙන වචනයක් තමයි මේ සූත්‍රේ පෙර සූත්‍රවල නොහම්බ වුණු සක්කේසු කියන වචනය. සක්කේසු. දැන් ඔබට මේ විස්තර කරන්නේ මොළ මූලාශ්‍රයෙන්ද? සුමංගල විලාසිනී අට කතාවේ 48 වෙනි පිටුවේ 2:20 කියන සූත්‍ර දේශනාවේ තියෙන අට කතාවේ තියෙන කාරණා ටික තමයි ඔබට මම පැහැදිලි කරන්නේ. සක්කේසු කියන්නේ මොකක්ද කියන එක. සක්කේසු කියලා කියන්නේ අර අපි අහලා තිබ්බනේ මීට පෙර ඔබ ඕන තරම් අහලා තිබ්බ අම්බට්ට සූත්‍රය. අම්බට්ට සූත්‍රය වගේමයි මේක පිළිවෙලින් ශාක්‍ය මත භෝ කුමාරෝ. ශාක්‍ය කියන කුමාරවරු ජීවත් වෙච්ච නිවස කියනවා ශාක්‍ය වංශික නිවෙස්. එතකොට ඉඟිවැකියක් තමයි රූඩි පදයක් තමයි මෙතන අපිට දකින්න තියෙන්නේ සක්කේසු රූඩියක්. දැන් ඔබ අහලා තියෙන ඉඟිවැකි කියලා. එතකොට ඒ ඉඟිවැකියක් තුල දේශනාවක් තමයි මෙතන සක්කේසු කියලා කියන්නේ ඉඟියක්. මොකද්ද ඉඟිය තුල අපිට පැහැදිලි කරන්නේ? ශාක්‍ය වංශිකයන්ගේ ජනපදය ශාක්‍ය වංශිකයන් ජීවත් වූ ප්‍රදේශය. එහෙනම් මේ සූත්‍රය දේශනා කළ ස්ථීර භූමිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සක්කේසු ශාක්‍යයන් ජීවත් වූ ජනපදය. ශාක්‍ය පිරිස ශාක්‍ය රාජවංශයේ පිරිස ජීවත් වෙච්ච භූමිය තමයි සක්කේසු ශාක්‍ය. මහා වනය මහා වනේ මහා වනේ කියලා කියන්නේ දැන් අපි නම් වනාන්තරයක් හදනවානේ. එක්කෝ අඹ ගස් වලින්, කොස් ගස් වලින්, මාර ගස් වලින් දැන් ඔබට පුළුවන් මුඩු භූමියක ගස් වගා කරලා ඒක වනාන්තරයක් කරන්න. ඒ බඳු වනාන්තරයකට අපිට කියන්න බෑ මහා වනයක් කියලා. මහා වනය කියලා මෙතන විස්තර කරන්නේ දේශනාවේ හදපු නැති, ඒ කියන්නේ තවත් කෙනෙක් විසින් රෝපණය නොකළ වලවල් කපලා ඉඳලා පොහොර දාලා වතුර දාලා එහෙම හදපු නැති
රෝපණය නොකළ ඉබේම හටගත්ත වනය, මහා වනය. මේකේ සීමාව කොච්චරද කියලා කිව්වොත් ශාක්‍ය ජනපදයේ ඉඳලා ශාක්‍යයන්ගේ සීමාවේ ඉඳලා මේ වනය ඉවර වෙන්නේ හිමාල පර්වතය සමගද ඒකාබද්ධවයි. එතකොට කොච්චර භූමි ප්‍රමාණයක්ද මේ මහා වනේ? සංජාතවම හටගත්ත කවුරුවක්වත් විසින් හදපු නැති මෙතරම් විශාල භූමියකින් යුක්තව තිබුණු මහා වනාන්තරයකට තමයි මෙතන කියන්නේ මහා වනේ. සබ්බේව අරහන්තේහි. ඒ කියන්නේ මොකද්ද? අර 250 බැගින් ශාක්‍ය සහ කෝලිය යන පිරිස දෙපිරිසකගෙන් රහත් භාවයට පත් වෙන 500ක් ස්වාමීන් වහන්සේලා, රහතන් වහන්සේලා, ඒ රහත් මාර්ගයට පිළිපන්න පිළිවෙත, ඒ රහත් මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ ආකාරය පිළිවෙල කතාව තමයි පින්වත්නි මෙන්න මෙහිමයි සිද්ධ වුණේ කියලා දේශනාවේ අන්තර්ගත වෙනවා. ඔන්න ඒකට කියන අපි මේකේ පසුබිම මොකක්ද කියලා. පරිසරය කොයි වගේද? පරිසරයේ ජීවත් වෙච්ච පිරිස කොයි වගේද? එතකොට මේ පිරිස ළඟ තිබුණු අදහස් හිතුම් පැතුම් කොයි වගේද කියන එක තමයි මෙතන දේශනාවේ ආරම්භ වෙන්නේ. එතකොට හරි ලස්සනයි මේ සූත්‍රය. මේක විස්තර කරනවා ශාක්‍ය පිරිස සහ කෝලිය පිරිස. දැන් බුදුරජාණන් වහන්සේට කිට්ටු නෑදෑකම් තිබුණු පිරිසක් පින්වත් මේ පිරිස මේ මහා ඉහළ පැලැන්තියක. සාමාන්‍ය පැලැන්තියකයි නෙවෙයි. භාග්‍යතුන් වහන්සේත් සමග ප්‍රධාන ලේ නායකකම් තිබුණු පිරිසක්. ඒ පිරිස ජීවත් වෙනකොට මේ පිරිස පරිහරණය කළේ එකම ගංගාවක්. ඒ ගංගාවට කියන සූත්‍රේ රෝහිණී කියලා. රෝහිණී නදිය ගංගාව තමයි දෙගොල්ලම අමුණක් බැඳගෙන ගොවිතැන්පත් සඳහා වී ගොවිතැන සඳහා වතුර ගත්තේ. දැන් එකම නදිය අමුණක් බැඳලා වතුර එකතු කරගෙන ඒ අමුණෙන් දෙගොල්ල වතුර ටික බෙදාගෙන මීට පෙර හරි සමගිව ගොවිතැන්පත් කටයුතු ටික කරගෙන ගියා. මෙහෙම ටික කාලයක් ගෙවිගෙන යනකොට පොසොන් මාසේ, දැන් ඔය ඇත්තන්ගේ මේ බණ ඇහෙන්නෙත් මේ මාසෙනේ. මම ඒ නිසා තමයි මේ සූත්‍රය යොදා ගන්නත් බොහෝ සෙයින් කල්පනා කළේ. මොකද මාසෙත් ඔබට මේ දේශනාවට සම්බන්ධයි. ඒ වගේම ජීවිතාබෝධයටත් මේ දේශනාව සම්බන්ධයි. ඒතකොට මේ බඳුම කාලයක් තුල තමයි මේ මහා සමය සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අට කතාවේදී සයින්හන්සේ සිහිපත් කරනවා කාලය පවා පොසොන් කාලයේ කියලා. පොසොන් කාලයේ මේ අර දැන් ශාක්‍ය වංශිකයෝ සහ කෝලිය වංශිකයෝ කියන මේ දෙපිරිස වී වගාව කරගෙන යනකොට වැස්ස නැතිකම නිසා මේ ගොවිතැන මැලවෙල ගියා කියනවා. නිකන් හේ මලේ වැටිලා ගිහිල්ලා වතුර නැති නිසා. දැන් මේ දෙගොල්ලටම ඕන වෙන්නේ එක දවසක වතුර ටිකක් විතරයි. එක දවසක වතුර ටිකක් විතරයි ඕන නැත්තේ. හැබැයි වතුරක් තියෙන ටිකයි එක පිරිසකට විතරයි ගන්න පුළුවන් නෙත්. දෙගොල්ලටම බෙදා ගන්න බෑ. කවුරෝ කෙනෙක් එක පැත්තකින් බලය අතාරින්න වෙනවා, තා පැත්තකට බලය යන්න. දැන් බලන්න මේ යුද්ධයකට මූලාරම්භයේ සිද්ධ වෙච්ච විදිහ නේ. සබ්බේ සත් ආහාරට්ටි කනේ. මිනිස්සුන්ට ආහාරය තමයි ප්‍රශ්නේ. එහෙනම් මිනිස්සුන්ට මෙතන මේ ගොවිතැන නැති නිසා නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට වී වගා කරගන්න බැරිකම නිසා තමයි මේ යුද්ධයකට ආරම්භ වෙන්නේ. කියන මොකද්ද? අපි දෙගොල්ලටම මේ ජලය ගත්තොත් අපි දෙගොල්ලටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ කුඹුරු එක් පාරක් වතුර හැරෙව්වොත් අපේ කුඹුරු පැහෙනවා. ඒ නිසා අපිට දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් මානය ආවා. මොකද්ද මානය ආවේ? උඹලා අටකුටු පුරවගෙන හිටියොත් අපිට වෙන්නේ රත්තරන් නිල්මණි කහවණු අරගෙන පසුම්බි වලට මුදල් පුරවගෙන
උඹලගේ ගෙවල් ගානේ අපිට ඇවිදා වී ඉල්ල ගන්න වෙනවා කන්න. ඒක අපිට කරන්න බෑ. දැන් ඕන එක පිරිසක් කියනවා. දැන් බලන්න ජීවිත අවබෝධයකට පත් වෙන්න කොහොමද මේ දේශනාවේ මෙතනම අපට තියෙන කාරණාවක් මොකක්ද? අපට තියෙන්න ඕන ජීවිතයේ සමගිය තියෙන්න ඕන. සුඛ සංඝස්ස සාමග්ගී භික්ෂූන්ගේ සමගිය තියෙන තෙක් ඒ භික්ෂු සංස්ථාව භික්ෂු සමාගම තව කෙනෙකුට විනාශ කරන්න බෑ. සමගියම තමයි ලෝකේ ජය ගත්තේ. අසමගිය කවදාකවත් ලෝකේ ජය අරගෙන නැහැ. දැන් බලන්න එතකොට මේ පිරිස කොච්චර අසමගියද කිව්වොත් කියනවා අපිට වෙන්නේ මුදල් පුරවගෙන පසුම්බිවල ඒ කියන්නේ පසුම්බි කියන්නේ ෆර්ස්ට් එකක පසුම්බියක මුදල් පුරවගෙන අපි ළඟ තියෙන යම් දේවල් රැගෙන ඒ කියන්නේ රත්තරන් නිල්මැණික් කහවණු අරගෙන උඹලගේ ගෙදරක් පාස් අපිට එන්න වෙනවා වී ඉල්ලගෙන කන්න. එහෙම අපිට යන් දූමනාවක් නැහැ. අපි මේ වගේ වංශක්කාරයෝ උන්න දැන් මාන්නය ඇතිව කොහෙද ජීවිත අවබෝධයකටපත් වෙන්නේ මාන්නයක් තිබුණොත්. නවවිධ මානයකින් යුක්ත ශ්‍රාවකයාට මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ. එහෙනම් එකක් නේද මේ කියන්නේ? අපි කතාවක් තියෙන උඹලා හැමදාම වංශයේ කබල් ගගා ඉඳපල්ලා. ශ්‍රීමත් අනගාരിക ධර්මපාල උත්තමයාගේ වචනයක්. දැන් මොකද්ද මේ? සාක්‍ය කියන වංශය නිසානේ මේ තියෙන්නේ. අපට බෑ කියනවා. අපගේ ගොවිතැනද එකපාර වතුරක් හැරවුවොත් ශාස්ත්‍රීය භාවයට පත් වෙනවා. ඒ නිසා අපට දෙන්න බෑ කිව්වා. දැන් මේ කතාව දෙගොල්ල අතර දැන් ගොල්ලක් කියනවා දෙන්න අනිත් ගොල්ල කියනවා දෙන්න බෑ. දැන් මොකද උනේ? දෙන්න කියනවා එක් කොටසක් දෙන්න බෑ කියන තව කොටසක්. දැන් මේ මතභේදය දීර්ඝ වුණා. දීර්ඝ වෙනකොට එක්කෙනෙක් නැකිටලා තවත් එක්කෙනෙකුගේ කනට ගැහුවා. දැන් ජීවිතාබෝධයකට පත් වෙන්න කොහොමද මේ මහා සමය සූත්‍ර උපකාර වෙන්නේ? පින්වත්නි අවබෝධයකට පත් වෙන්න බැරි කෙනෙක් එක්ක අපි මේ තර්කයකට ගියොත් අපට ඒ තර්කේ පාලනය කරගන්න බැරි වුණොත් කෝලහලයක් දක්වා ඒක දීර්ඝ වෙනවා. ඒ නිසා ඔබට මේ දේශනාවේදී මා යෝජනා කරන පළවෙනි ධර්මපරියාය තුල සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳ ගන්නට නොහැකි නම් ඔබ කල යුතු එකම දේ තමයි ටික කාලයකට නිහඬ වෙන එක. එතකොට හරි නිවැරදි පිළිතුරක් ඔබට ජීවිතේ ලැබේවි. දැන් බලන්න එතකොට එක්කෙනෙක් නැකිටලා එක්කෙනෙකුගේ කනට ගැහුවා. දැන් මොකද කළේ? අනිත් පැත්තෙන් අනිත් කෙනෙක් නැකිටලා තවත් කෙනෙකුගේ කනට ගැහුවා. දැන් මොකෝ වෙන්නේ? දැන් දෙගොල්ලම කනට ගහගත්තා. දැන් අපි කතාවක් කියනවනේ බැනගන්න ගියාම ජාතකයේ ඉඳලා මතක් කරනවා කියලා. ඒ කියන්නේ උප්පත්ති අවස්ථාවේ ඉඳලා සිහි කරනවා. ඒක තමයි ද්වේෂයකට පත් වුණාට පස්සේ මේ සිත ද්වේෂයෙන් වෙලා ගත්තට පස්සේ අවබෝධයකට පත් වෙන්න ඕනේ කියන තැනින් මේ සිත මිදුණට පස්සේ මාන්නය මේ සිත දැහැගත්තට පස්සේ ඒ කටයුත්තට යෙදවිච්ච කෙනාගේ කට සංවර කරගන්න එක හරි අමාරුයි. ඒ නිසා කපිලවස්තු නුවර හිටපු මේ කෝලිය කම්කරුව මෙහෙම කියනවා බලුහිවල් ආදී වගේ බල්ලෝ නරියෝ වගේ මේ තමන්ගෙම සහෝදරයන් එක්ක එකට සංවාසයේ යෙදිලා ඔවුන් මේ එකට සංවාසයේ යෙදුණු උඹලට මේ අස් පලක
ආයුධ වලින් උඹලා අපිට මොනව කරන්නද? උඹලගේ උප්පත්තිය සිද්ධ වුණේ එකටම හිටපු සහෝදරියන් සමග උඹලා ජීවත් වෙලයි දරුවෝ හැදුවේ. ඒ කාර්ය අනුමත කරන්න බෑ. ඒ කාර්ය තිරිසන් ලෝකයේ තියෙන්නේ. තිරිසන් ලෝකේ බල්ලෝ නරියෝ වගේ සත්තු තමයි තමන්ගෙම සහෝදර සහෝදරියන් සමග එකට සංවාසයේ යෙදෙන්නේ. ඒ නිසා උඹලා එහෙමයි උඹලගේ පරම්පරාව. ඒ නිසා මේ ඇත්තස් පලක ආයුධ වලින් උඹලා අපිට මොනව කරන්නද කියලා ගර්ජනා කරනවා. දැන් ඔන්න මුල මතක් කරලා බනිනවා. ඊට සමකෝ කරන්නේ ශාක්‍ය වංශිකයෝද කටපියාගෙන ඉන්නේ නැහැ. ශාක්‍ය වංශිකයෝත් කියන උඹලගේ පරම්පරාව මෙහෙම ඇති උනේ කියලා. මොකද්ද උඹලා කුෂ්ඨ දරුවන් අරගෙන ගර්ජනා කරනවාද? කුෂ්ඨ ගෙඩි හැදිච්ච අනාථව තැන් වල තිරිසන් සත්තු වගේ කොළොම් ගහකයි උඹලා ජීවත් උනේ. ඔන්න දැන් ඕන්ගේ අතීතය සිහි කරනවා. කොහෙද පින්වත්නි මේ කුණු ගොඩක් අවුස්සන්න කෙනෙකුගේ ජීවිත අවබෝධයකටපත් වෙන්නේ? බැනගත්ත කියලා වහිනවද? අපේ ජීවිතවලත් ප්‍රශ්න විසඳන තීදි තියෙනවනේ. මිනිස්සු බැනගෙන බලනවා, ගහගෙන බලනවා, ගිනි තියාගෙන බලනවා. ඒ විතරක් නෙවෙයි කැලෑපත්‍රාලවල බලනවා. මිනිස්සුන්ට වෙඩි තියලා බලනවා. එහෙම ලෝකේ කොහෙද ප්‍රශ්න විසඳුනේ? කවුද එහෙම ප්‍රශ්න විසඳගත්ත කෙනෙකුට ඉන්නේ? කොතනද එහෙම ප්‍රශ්නයක් විසඳිලා තියෙන්නේ? දැන් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නට පෙර මේ වෙන සිද්ධිය කියනවා උඹලා ඉපදුනේ කොළොම් ගහක අනාථව කුෂ්ඨ රෝගයකින් යුක්ත දරුවෝ. ඒ නිසා ඇත්තුලව්ව අසුන්ලව්ව පළක ආයුධ වලින් අපිට උඹලා මොනව කරන්නද? අද වර්තමානෙත් වෙන්නේ ඕකමයිනේ. යම් අවස්ථාවලදී ප්‍රශ්න විසඳ ගන්න ගියාම නැන්දම්ම ඒලිට ඒලි නැන්දම්මට බෑන මාමට මාමා බෑනට දෙගොල්ල දෙපැත්තෙන් අපේ වචනෙන් කිව්වොත් රෙදි ලිහා ගන්නවා වගේනේ. කොහෙද හරයක් තියෙන්නේ? දැන් මේ දෙගොල්ලම තමන්ගේ පරම්පරාව කියවනවා. ඒ නිසා කියනවා ඔහු මෙසේ මේ දැන් මේ ප්‍රශ්නේ අරගෙන ගියා රාජ්‍ය රජ කුලවලට ඇමතිවරු. එයාලා කියනවා සහෝදරියන් සමග එකට ජීවත් වෙච්චි ශාක්‍යයන්ගේ ශක්තියද බලයද අපි පෙන්වමු. යුද්ධයක් සඳහා අපි යමු කිව්වා. ඔන්න වතුර ටිකකට නෙමෙයි. වතුර ටිකකට. සදාකාලිකත් නෙවෙයි. එක කන්නකට තමන්ගේ කුඹුර පැහුනහම ඒ පැහෙන්න ඕන කරන වතුර ටික වෙනුවෙන් යුද්ධයක් කරනවානේ. මේකද ජීවිත අවබෝධය. පින්වත්නි කෝලිය පිරිස කියනවා කොළොම් ගස් වාදී වූගේ ශක්තියද බලයද අපි පෙන්වමු. දැන් අරේල කියනවා ඔව් අපට කිව්වනේ සහෝදරියන් එක්ක ඉඳලායි දරුවෝ හැදුවේ. ඒ නිසා අපි අපේ බලය පෙන්වමු. අර කෝලිතයෝ කිව්වා ඔව් අපි කොළොම් ගස් වල ඉඳලානේ අපි මේ දරුවෝ හැදුවේ. ඒ නිසා අපි අපේ බලය පෙන්වමු කියලා දෙගොල්ල පිරිස පින්වත්නි බලය පෙන්වන්න යුද්ධයකට පිටත් වුණා. මේ යුද්ධයකට පිටත් වෙනකොට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අලුයම් කාලය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ වෙන් කරගෙන තිබුණා අලුයම් කිස, පැසුලියම් කිස, මැදියම් කිස කියලා මේ ධර්මයේ පින්වා මේ උන්වහන්සේගේ දිනචරියාව කොටස් 3කට වෙන් කරගෙන උන්වහන්සේ කටයුතු කළා. එතකොට එබඳු කාලයක භාග්‍යවතුන් වහන්සේට තියෙන අලුයම් කාලය. ඒ අලුයම් කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා මහා කරුණා සමාපත්තියෙන්.
මහා කරුණා සමාපත්තියෙන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට එතනින් පුළුවන් උන්වහන්සේට බලන්න ලෝකය අද කාටද මම පිහිට වෙන්නේ කියලා. උන්වහන්සේට ලෝකය ගැන බලනකොට මෙන්න මේ ශාක්‍යයන්ගේ සහ කෝලිතයන්ගේ යුද්ධය ගැන සිහි වුණා, පෙනුණා. ඒ නිසා මොවුන් යුද්ධයකට නික්මෙන බව දැකලා භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි මේ යුද්ධයකට නික්මෙනවා දැකලා ඉක්මනටම සූදානම් වෙලා ඒ පිරිස මැදට යන්නේ නැහැ. මේ සූත්‍රයේ දේශනා කරනවා මම වැඩම කළොත් මේ පිරිස මේ දේශනාව අහලා සංසිඳෙයිද නැද්ද කියලා උන්වහන්සේ තම නුවණින් පිරික්සලා බලනවා. ඒ කියන්නේ මම ගිහිල්ලා මේ කියන දේ ශාක්‍ය වංශිකයෝ සහ කෝලිය වංශිකයෝ තේරුම් ගනීද වටහා ගනීද කියලා උන්වහන්සේ පරීක්ෂා කරලා බලලා තමයි වැඩම කරන්නේ. ආන්ගේ පරීක්ෂා කරනකොට පින්වත් උන්වහන්සේ සිහි කරනවා මම මෙහාට වැඩම දැන් බලන්න ඒතර සූදානම කොච්චරද කියලා. බුදුවරයෙක් පවා පිරිසකගේ කලහක් සංසිඳවන්න යනකොට ඒ ස්ථානය පරීක්ෂා කරනවා තමන්ගේ බුදුනුවණින්. පස්සේදී ඒ දේශනාව පෙළගස්ව ගන්නවා. එතෙන්ට ගිහිල්ලා නෙමේ කතාව පෙළගස්ව ගන්නේ. භාග්‍යවතුන් වහන්සේ කතාව පෙළගස්ව ගන්නවා මොකක්ද මම මෙතෙන්ට ගිහින් කරන්න කියලා. වර්තමානයේදීත් අපිට ප්‍රශ්න විසඳන විදිහ බලන්න කොච්චරද කියලා. කොච්චරද අපිට ප්‍රශ්න විසඳන්න කොච්චර මේ සූත්‍රවල ඉගැන්වීම් තියෙනවද? මිනිස්සු කියනවානේ අවුරුදු 2500ක් උඹලා අහපු කෝ දේශනාව පින්වත්නි මේක ඔබේ ජීවිතයට ප්‍රායෝගික කරගන්න. සැලසුම් කරගන්න. එතකොට මේ සැලසුම යොදන්න යනකොට අලුත් දේ එකතු කරන්න යන්න එපා. හරි පිළිවෙලට මේ සියල්ල ඔබට විසඳ ගන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ ජාතක 3ක් මට දේශනා කරන්න වෙනවා කලහ සංසිඳවන්න. දැන් මේ පිරිසත් ඇත්තේ කලහවක් තියෙනවනේ කනේ පාරක් ගහලා උප්පත්තිය මතක් කරලා දෙගොල්ල බැනගෙන දැන් මෙතන තියෙනවා මේ කලහවක්. කලහව කියලා කියන්නේ දබරයක්. ඒ නිසා මේ දබරේ ඉස්සලා සංසිඳවන්න ඕන. දැන් ගහගෙන ඉන්නේ මේ පිරිස. එනිසා කියන මේ කලහය සංසිඳවන්න ජාතක 3ක් දේශනා කරන්න වෙනවා. ඒ ජාතක කතා 3 දේශනා කරවීමෙන් මේ පිරිසගේ කලහව සංසිඳෙනවා කිව්වා. දැන් කලහව සංසිඳවල විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද කරන්නේ? කලහව සංසිඳුණාට පස්සේ මේ පිරිස ළඟ පෙර තිබුණු සමගිය ඇති කරවන්න ඕන. සමගිය ඇති කරවන්න ජාතක 2ක් දේශනා කරන්න ඕන. දබරේ නවත්තන්න 3යි, සමගිය ඇති කරන්න 2යි, 3යි, 2යි, 5යි. දැන් බුදුරජාණන් වහන්සේ මේ සැලසුම් කරගන්නවා. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට කියනවා අත්තදන්න සූත්‍රයෙන් පස්සේ දේශනා කරනවා. අන්න සූත්‍රය. මොකද්ද සූත්‍රය? අත්තදන්න සූත්‍රය මම වැරදුනුත් ඔය ඇත්තෝ නිවැරදි කරගන්න මට එක දේශනාවක හම්බුණා අත්තදන්න සූත්‍රය ගාථා 500කින් යුක්තයි කියලා. එතකොට අත්තදණ්ඩ සූත්‍රය දේශනා කරන්න සැලසුම් කළා. දැන් මේක අත්තදණ්ඩ සූත්‍රයත් ජාතක කතා 5 දේශනා කළාම උන්වහන්සේ සඳහන් කරනවා උභය නගර වාසීන්ම ඒ කියන්නේ ශාක්‍ය වංශයෙන් සහ කෝලිය කියන වංශක දෙකේ 250 කුමාරවරුන් පැවිදි වෙනවා. හැබැයි ඒ පිරිසද මම පැවිදි කරවනවා. මේ සමගි කරවන තැනටපත් වෙනකොට මහා සමාගමක් පැමිණෙනවා කියලා කිව්වා. මෙන්න මහා සමාගම මේ අට කතාවේ මහා සමාගම යන්නද පින්වත්නි විස්තර කරලා තියෙනවා. මම ඒකයි ඔබට මූලාශ්‍රය සඳහන් කළේ. මේ පිරිස ගැන ඇහුවාම ආපු පිරිස ගැන ඇහුවාම ඇගේ ලොමු දැහැ ගැන්වෙනවා. තර අපි කතාවක් කියනවනේ චම්බිතත්තං වා ලෝමහංසෝවා කියලා. මේ පිරිස ගැන ඇහුවාම ඇගේ ලොමු දැහැ ගැන්වෙනවා.
ඒ නිසා මට මේක මේ යුද්ධය සමනයට පත් කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ කිසිම කෙනෙකුට කියන්නේ නැතුව බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ තනිවම පාසිවුරු අරගෙන වැඩම කරන කොහොමද මේ දෙපිරිස අතරින් ඉහළ ආකාශයට භාග්‍යවතුන් වහන්සේ පළඟක් බැඳගෙන සවනක් රැස් විහිදුවමින් වැඩ හිටියා. මේක මේ සැලසුම් කළේ මාස ගානක් නෙමෙයි, ෂණිකව මේ ටික සියල්ල සිහිපත් කරන භාග්‍යවතුන් වහන්සේ දෙපිරිසද මැද්දෙන් මේ පිරිස් දෙකක්නේ, දෙපිරිස මැද්දෙන් ඉහළ ආකාශයට වැඩම කරවලා පළඟක් පිහිටුවගෙන සවනක් රැස් බුදු රැස් විහිදුවල වැඩ හිටියා. කපිලවස්තු නුවර වැසියෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ අප දැකලා අපගේ ඥාති ශ්‍රේෂ්ඨයා. අපි දැකලායි උන්වහන්සේ වැඩම කළේ. අපේ ඥාතියා. හැබැයි අපේ ඥාතීන්ගෙන් ශ්‍රේෂ්ඨයි. අපි දබර කරන බව, කලහ කරන බව උන්වහන්සේ දකින්න ඇති. ඒ නිසා උන්වහන්සේගේ ශක්තියෙන් ශරීර ආයුධ අනිත් කට්ටියට විනාශ කරන්න බෑ. කමක් නෑ. කෝලිය නගර වැසියෝ අපිව ආයුධ වලින් විනාශයට පත් කළත්, අපිව මරුවත් ඒත් කමක් නෑ. අපි ආයුධ විසි කරලා දාලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන. අපේ ශ්‍රේෂ්ඨයා, සහෝදරයා. ඒ නිසා බලන්න දැන් මේ ද්වන්ද යුද්ධයකට ආයුධ සන්නද්ධව ආපු පිරිස ආයුධ පැත්තකට විසි කරලා භාග්‍යවතුන් වහන්සේට පින්වත්නි වන්දනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ප්‍රවෘත්තිය මොකක්ද වෙන්නේ කියලා. දැන් මේ පිරිසකින් බුදුහාමුදුරුව අහනවා, මහරජා ඔබ කුමක් නිසා මේ භූමියට ආවද? දැන් බුදුහාමුදුරුව දන්නේ නැතුවද? දන්නවා. භාග්‍යවතුන් වහන්සේ දන්නවා. දැනගෙන භාග්‍යවතුන් වහන්සේ අහනවා, මහරජා ඔබ කුමක් නිසා මේ භූමියට ආවද? ඇයි ඔබ මෙහාට ආවේ? ආන් ඒ වෙලාවේදී කියනවා, භාග්‍යවතුන් වහන්සේ අපි මේට ආවේ ජල ක්‍රීඩා කරන්න නම් නොවේ. අපි ආවේ මේ වතුරේ සෙල්ලම් කරන්න නෙවෙයි. හැබැයි වෙනද නම් අපි එහෙනම් ඇවිල්ලා තියෙන මොකටද වෙනද ආවේ? අපි දෙගොල්ලම ඇවදින් මේ ඔබේ වචනේ කිව්ව තේරෙන්න ඇනිකට් එකනේ, පාලම මේ වතුර එකතු වෙච්ච තැන. හොරව්ව. අපි මෙතනට ආවේ වෙනද නම් ජල ක්‍රීඩා කරන්න. ජලයේ සෙල්ලම් කරන්න. හැබැයි ස්වාමීනි අද අපි ආවේ ජලයේ සෙල්ලම් කරන්න නම් නෙවෙයි. ස්වාමීනි අපි වෙනදා මේ පර්වතයට නැගලා සෙල්ලම් කළා. අද නම් ස්වාමීනි මෙහාට ආවේ එහෙම සෙල්ලම් කරන්න නෙවෙයි. ජල ක්‍රීඩා කරන්නත් නෙවෙයි, පර්වතයට නැගලා ක්‍රීඩාවන් කරන්නත් නෙවෙයි. ඊළඟට කියනවා මොකද්ද? ඊළඟට කියනවා මේ ගඟට බැහැලා ගඟේ සෙල්ලම් කරන්නත් නෙවෙයි. මොන ගඟේද? රෝහිණී නදියට බැහැලා ඒ නදියේ සෙල්ලම් කරන්නත් නෙවෙයි අපි ආවේ. එකතු වෙච්ච ජලයට බැහැලා සෙල්ලම් කරන්නත් නෙවෙයි ආවේ. පර්වතයට නැගලා පර්වතයේ සෙල්ලම් කරන්නත් නෙවෙයි ආවේ. ගංගාවට බැහැලා රෝහිණී නදියට බැහැලා රෝහිණී නදියේ සෙල්ලම් කරන්නත් නෙවෙයි අපි ආවේ. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවනේ. මේ කන්ද උඩට නැංගහම හරි ලස්සන සුන්දර ප්‍රදේශ පේනවා. ඔබත් ඕන තරම් ගිහිල්ලා තිනේ. සීගිරි ගලට නැගලා වටේ බලනකොට කොච්චර සුන්දර ස්ථාන ඔබට පේනවද? පිදුරු තලාකල කන්දට නැගලා වටේ බැලුවාම ඔබට කොච්චර සුන්දර තැන් පේනවද? ඒ නිසා ඉහළ තැනක ඉඳගෙන පහළ තැන් බලද්දී හරි ලස්සනයි. කියන ස්වාමීනි අපි වෙනදනම් ඉහළ පර්වතයේ ඉහළට නැගලා ලස්සන තැන් බැලුව වටපිටාව. හැබැයි අද අපි ආවේ එහෙම උඩට නැගලා ලස්සන බලන්න නෙමෙයි, ගිරිදසුන් බලන්න නෙමෙයි. ගිරි කියලා කියන්නේ කන්දට. කඳු වල දසුන්, කඳු දසුන් බලන්න නෙවෙයි අපි ආවේ.
ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහන්නේ නම් මහරජ කුමක් නිසා උඹලා කලහ කරනවද? දබර වෙනවද? ඇයි උඹලා දබර වෙන්නේ? ස්වාමීනි ජලය නිසා දබර වෙනවා. රෝහිණී නදී වතුර හරි අඩුයි ස්වාමීනි. අපි හැමෝටම තියෙන කුඹුරු. එක ගොල්ලකට එක වතාවකදී වතුර ටික ගත්තොත් ඒ ගොල්ලගේ කුඹුරු ටික පැහැෙනවා ස්වාමීනි. අර පිරිස දෙන්න කැමති නෑ අපිට වතුර. අපි කැමති නෑ අයට දෙන්න වතුර ටික. ඒ නිසා ස්වාමීනි ජලය නිසා තමයි දබර වෙන්නේ කිව්වා. හරි ලස්සන සංවාදයක් නේ. ජීවිත අවබෝධයකට ඔබ දැන් යෝජනා කළෙත් එහෙමනේ. ජීවිත අවබෝධයකට සුදුසු ධර්ම දේශනාවක්. ප්‍රශ්න නැති ලෝකෙ කොහෙවත් තැනක් නෑ පින්වත්නි. ලෝකේ හැමතැනම ප්‍රශ්න තියෙනවා. ඒ ලෝක සුන්දර වුණේ ප්‍රශ්නේ සුන්දර ලෙස විසඳගත්ත නිසා. පවුල් අතර ප්‍රශ්න තියෙනවා. ලස්සන සුන්දර පවුල් වුණේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳගත්ත නිසා. එහෙනම් පිරිස් අතර ප්‍රශ්න තියෙනවා. ලස්සන සාකච්ඡා කරලා ප්‍රශ්න වලට විසඳුම හෙව්ව නිසා ඒ ප්‍රශ්න පින්වත්නි විසඳගත්තා. එහෙනම් දැන් ඔබ මොකද්ද කරන්න ඕන? ජීවිත අවබෝධයකට පත් වෙන්න නම් පින්වත්නි ඔබ කළ යුතු දේ තමයි ඔබ සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳෙනවා. හරි ලස්සන කියනවා ස්වාමීනි අපි වතුර නිසා තමයි ජලය නිසා තමයි. බුදුහාමුදුරුවෝ පෙරලා අහන ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? මහරජ ජලය කොච්චර වටිනවද කියලා ඇහුවා. දැන් මේ මහා සමය සූත්‍රයට පසුබිම මේ. තාම සූත්‍ර දේශනා කළේ නැහැ. මේ පසුබිමයි මේ සඳහන් කරන්නේ. මහරජ ජලය කොච්චර වටිනවද කියලා ඇහුවා. ස්වාමීනි ජලය නම් වටින්නේ නැහැ කිව්වා. මහරජ පොළව කොච්චර වටිනවද කියලා ඇහුවා. ස්වාමීනි පොළවත් වටින්නේ නැහැ කිව්වා. මහරජ ශාස්ත්‍රීය කොච්චර වටිනවද කියලා ඇහුවා. ශාස්ත්‍රීය තැනැත්තා කොච්චර වටිනවද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි ශාස්ත්‍රීය වංශිකයා නම් මිල කරන්න බෑ කිව්වා. අමිලයි කිව්වා. එහෙනම් නොවටිනා වටින්නේ නැති ජලය නිසා වටින්නේ නැති පොළව නිසා වටිනාකමක් ඇති ශාස්ත්‍රීයයන් සමග කලහ කරන එක විනාශ කරව ගන්න එක කලහේ ආස්වාදයක් තියනවද කියලා ඇහුවා. දැන් බලන්න ආස්වාදයේ ආදීනව නිස්සරණයනේ. මේ මෙතන ලස්සන වචනයක්. මොකද ආස්වාදයක් දබර කරගන්න එකෙන් කොටා ගන්න එකෙන් බැන ගන්න එකෙන් තියෙන ආස්වාදය මොකක්ද කියලා ඇහුවා. සාමීනේ ආස්වාදයක් නැහැ කිව්වා. කියලා මහරජ අස්ථානයේහි වෛර කොට එක් රුක් දේවතාවක් කළු සිංහයෙකු සමග බැඳි වෛරයක් මුළු කල්පයේ පුරාම පැතිර ගියා කියන ප්‍රවෘත්තිය දක්වමින් පන්දන ජාතකයේ බැදෑරුවා. දැන් මං කියවනේ අසමාගීය නැත්නම් කලහව දබරේ සංසිඳවන්න ජාතක කතා 3ක් උන්වහන්සේ දේශනා කරනවා. සමගිය ඇති කරවන්න ජාතක කතා 2ක් දේශනා කළා තමයි අත්තදණ්ඩ සූත්‍රය දේශනා කරන්නේ. අන්න දැන් අපිට එනවා තැනක් මොකක්ද? පන්දන ජාතකයේ. පන්දන ජාතකයේ තියෙනවා ජාතක කතා පොත් වහන්සේගේ 467 වෙනි ජාතකය 1106 වෙනි පිටුව. ගුණසේන සමාගමෙන් මුද්‍රණය කරලා ප්‍රකාශ කරපු විශාල පොත. ඒ පොත් වහන්සේගේ 467 වෙනි ජාතක කතාව 1106 වෙනි පිටුව. මෙන්න මේක තමයි මේ පන්දන ජාතක ඔබට කියව ගන්න පුළුවන්. දැන් ඔන්න අසමගිය ගැන කියන්න දේශනා කරපු ජාතක කතාවල පන්දන ජාතකය භාග්‍යවතුන් වහන්සේ අර පිරිසට දේශනා කරනවා. දාම මහා සමය නෙවෙයි පන්දන සූත්‍රය දේශනා කළා.
ඊට පස්සේ මොකද කරන්නේ? අනුන් කෙරෙහි විශ්වාසයෙන් ඒ කාව්‍යකගේ කතාව අහලා යොදුන් 3000ක් පළල හිමවර්ත පර්වතයෙහි සිව්පා සත්තු මුහුද කරා දුවල ගියා කිව්වා. ඒ නිසා අනුන්ගේ කියමන් අහන්න එපා කියලා පඨවි උද්‍රියන ජාතකය ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් ජාතක කතා කීයද? දැන් ජාතක කතා දෙකයි. දෙවෙනි එක තමයි පඨවි උද්‍රියන ජාතකය දේශනා කළා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මහරජ කිසිම කලෙක දුර්වලයෙක් මහා බලවතෙක්වත් සිදුරු විවර කරලා දකින්න පුළුවන් කිව්වා. ඒ නිසා දුබල වෙච්ච වටකුරුල්ලෝ මහත් බලය ඇති ඇතා පවා ඝාතනය කළා. පුංචි කුරුල්ලෙක් තමයි වටකුරුල්ල. වටකුරුල්ලා ඇතා පවා ඝාතනය කළා කියලා ලකුටික ජාතකය දේශනා කළා. දැන් මේ ජාතක කතා තුනම දේශනා කරලා කලහ සංසිඳවීම ඇති කළා. ඇති කළාට පස්සේ මොකද උනේ? දැන් කලහව සංසිඳුණා. ඉන්පස්සේ සමගිය දැන් මේ කලහව නැවැත්වීමේ සමගි වීමේ කාරණාව පැහැදිලි කරන ජාතක කතා දෙකක් දේශනා කළා. මහරජ ඇඟිලි ගැසීමට නොහැකි සමගි වීමෙන් කියලා රුක්ක ධම්ම ජාතකයේ දේශනා කළා. කාටවත් ඇඟිලි ගහන්න බෑකව සමගි වීමෙන්. පිරිසක් සමගි වුණොත් ඒ කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න බෑ. ඒක රුක්ක ධම්ම ජාතකයේ වදාලා. ඒතර විවාදී ආශ්වාදයක් නැහැ කියලා වටහන්න වට්ටක ජාතකයේ දේශනා කළා. වට්ටක දාශ ජාතකය, රුක්ක ධම්ම ජාතකය, උද්‍රියන ජාතකය, ඊළඟට පන්දන ජාතකය කියන මේ ජාතක කතා පහම දේශනා කරලා අවසානයේ අත්තදණ්ඩ සූත්‍රය දේශනා කළා. දැන් රජවරු සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පැහැදුනා. පැහැදිලා මේ අපේ අත්වලින් ඔවුනොවුන් කපා කොටාගෙන රුධිරය ගංගාවක් කරා නම් සාමීනි අපිට අපේ දූපුතුන් බලන්න බෑ නොවෑ. ඒ නිසා අපේ ඔබ වහන්සේගේ වචනය නිසා දූපුතුන් බලන්න පුළුවන්කම තිබුණා. මෙන්න මේ විදිහට පින්වත්නි අර සම්පත් පිළිබඳව දේශනා කරනකොට ආන්ගේ පිරිසගේ 250 පිරිස් දෙකක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සදහසිත ඇති කරගෙන ප්‍රෞජ්ජිත භූමියට පත් වුණා. දැන් මේ සූත්‍රයේ දීර්ඝයි. මම ඔබට දේශනා කළේ කුඩා ප්‍රමාණයක් පැයකටත් වඩා විනාඩි කිහිපයක් අරගෙන. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ සූත්‍රය පිළිබඳව ඔබට පැහැදිලිකමක් දැනුනොත් ඔබ සිහිපත් කරන්න අපි ඊතුරු ටිකද යලි දවසක දේශනා කරන්නම්. හරිම ලස්සනයි මේ සූත්‍රයේ මහා සමය සූත්‍ර දේශනාව. ඔබට ජීවිතාවබෝධයකට පත් වෙන්න නම් ඔය පන්දන ජාතකය, ලකුටික ජාතකය, ඊට පස්සේ වටු ජාතකය, උද්‍රියන ජාතකය, ඊළ අත්තදණ්ඩ සූත්‍රය වගේ මේ සූත්‍ර ඔබේ ජීවිත අවබෝධයකටම පින්මත් උපකාර වෙනවා. ඒ නිසා අපට පමණක් නෙවෙයි සක්වල ධාතුවේ වැඩ සිටින සියලු දෙනාටම ජීවිත අවබෝධයකට මහා සමය දේශනාව උපකාර වුණා වගේ ඔබටද මේ ජීවිතේ අවබෝධය පිණිසම මේ ධර්ම කරුණ උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සුපින්වත්නි මේ කෙටි සාරාංශයක් ඔබට මම මතක් කළොත් වතුර නිසා යුද්ධ කරනකොට මිනිස්සුන්ගේ ජීවිත වටින වතුර වටින්නේ නැහැ. පොළව නිසා මිනිස්සු දබර වෙනකොට පොළව වටින්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිත වටිනවා. ඒ නිසා සමගි වෙන්න, සමගියෙන් සාකච්ඡා කරන්න, සමගියෙන් විසර යන්න. එකිනෙකා අතර පරස්පරතාවයන්, විරෝධතාවයන් තියාගන්න එපා. අවබෝධයකින්, වැටහීමකින් කටයුතු කරන්න. ඉවසීමකින්, පරිත්‍යාගයකින් කටයුතු කරන්න. තවත් කෙනෙකුගේ ජීවිතයට අතක් දෙන්න අපිට ලෝකේකයි ඉතුරු වෙන්නේ. ඔබට ඒ සඳහා මේ ධර්මයේ උපකාරයක්ම වේවා.
අද දින මේ උතුම් දේශනා ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීමට බත්තර මුල්ල පැලවත්තේ අංක 543 සීලිපිනේ පදිංචි විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂිකා පත්මා දිනපාල මෑණියන් සිය දියණිය වෛද්‍ය තිෂානේ සහ වෛද්‍ය ලංකාර බෑනනුවන් ඇතුළු පවුලේ සත්පුරුෂ පින්වත් පිරිස මේ පින්කමෙහි දායකත්වයේ දරා තිබුණා. මෙම උතුම් ධර්ම දේශනාවේ කුසල් ශක්තිය මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචිව සිට මීට අවුරුදු 12කට පෙර එනම් ජුනි මාසයේ 23 වන දින අභාවයට පත් සංස්කෘතික සහකාර අධ්‍යක්ෂක දියගහගේ දිනපාල ආදරණීය ස්වාමි පුරුෂයාට පියතුමාට මීට සති දෙකකට පෙර පරලෝසපත් වූ සෝමපාල දියගහගේ සහෝදරයාටත් අනුමෝදන්ව සසර දුක් කෙලවර කොට ඉක්මන් භවයක සංසාර දුකින් මිදීමටම උපකාර වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. අවුරුදු 54කට පෙර පරලෝසපත් මාතර කොටිවිල පදිංචිව සිටි විදුහල්පති ධර්මදාස විජේතුංග පියතුමාටත් වසර 68කට පෙර විය වූ විමලාවති විජේතුංග මෞතුමියටත් වසර 2කට පෙර විය වූ සෝමා විජේතුංග සුළු මෑණියන්ටත් කොහුවල ධර්මසේන විජේතුංග සොයුරාටත් බෙල්ලන්විල පදිංචිව සිට විපුලසිරි අබේදීර ඥාති සොයුරාටත් බෑනනුවන්ගේ පියතුමා වන බණ්ඩාරගම පදිංචිව සිටි ඥාති සොයුරු දයාසේන සමර වික්‍රම ගුරු මහත්මයාටත් ඇල්ල විමලානිය පදිංචිව සිටි නැසී ගිය දිනපාල මහත්මයාගේ දෙමව්පියන් ඇතුළු දෙපාර්ශ්වයෙන් පරම්පරාගත සියලු ඥාතීන්ටත් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන්ව භව ගමන කෙටි විය උතුම් නිර්වාණ සෝයම සාක්ෂාත් කරගනිත්වා යන සත්පුරුෂ සිතින් ඔයත් පුණ්‍යානුමෝදනා කරනවා. මේ මාසයේ 30 වන දින ජන්මදින යෙදුණු 42 වෙනි වියට පා තැබූ චින්තන දිනපාල පුතුණුවන්ටත් 13 වන වියට පා තැබූ මිනුදුයි යලින්සා සමර වික්‍රම මිනිබිරිය ආදරණීය දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ ජීවිතාවබෝධයටම මේ කුසල උපකාරයක් වේවා යන සත්පුරුෂ සිතින් ඔයත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දැනට අසනීපයෙන් සිටින රංජිත් විජේතුංග සොහොයුරාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. විදේශගතව සිටින ඉන්දිකා දියණිය සහ ඉසුරු බෑනනුවන් ඇතුළු දිනුර යන පුතුන් දෙදෙනාටත් චින්තන දිනපාල පුතුණුවන් සහ ලේලිය ජනිනි ඇතුළු නියුම් දියණිය කිතුප සන්දීර දරුවන් දෙදෙනාගේ සියලු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔවුන්ට අනාගත අභිවෘද්ධියම සිද්ධ වේවා යන සත්පුරුෂ සිතින් ආශිර්වාද කරනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍යපාද නීතියගම චන්දිම ස්වාමින් වහන්සේ වන මාහටත් ප්‍රඥානානිකාවේ ධර්ම දේශනා පවත්වන සියලුම ස්වාමින් වහන්සේලාටත් මෙම ධර්ම දානමය කුසල උතුම් නිවනටම හේතුවක් වේවා. රටදෑ ආගමට ලැබී අනාගත පරපුරක් ශ්‍රී ලංකාව තුළ බිහි කිරීමට අපි හැම දිනාටම පින්සිත පහළ වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන පරම පූජනීය නායක හාමුදුරුවන් වහන්සේලාටද පඬිත හාමුදුරුවන් වහන්සේලාටද ලෝකවාසී මහා සංඝරත්නයටද මේ කුසල් නිර්වාණ අවබෝධයටම පිහිටත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං